සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ මේ වන විට ලංකාවේ ජනතාව සතු මහජන දේපල ගණනාවක් විකිණීම සම්බන්ධ සංවාදයක් ඇති වෙමින් යනවා. ඒ පිළිබඳව අපේ පක්ෂයේ අදහස ප්‍රකාශ කරන්න, මතය ප්‍රකාශ කරන්න. පසුගිය 26 වෙනිදා ඉන්දියාවේ පළවෙන ද හින්දු පුවත්පතට බලශක්ති හා ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍යවරයා විදිහට උදය ගම්මන්පිල ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රකාශය හින්දු පුවත්පතේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඔහු ලබා දුන්නු ප්‍රකාශය ඔහු ලබා දුන්නු සම්මුඛ සාකච්ඡාවට අනුව ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන එකක් කිලෝලීටර් 12000ක ධාරිතාවකින් යුක්ත තෙල් ටැංකි 99ක් ඉන්දියාවට ලබා දීම සඳහා වන ගිවිසුම් දැන්ට සකස් කෙරෙමින් තියෙනවා. මාසයක් ඇතුළත ඒ ගිවිසුම අත්සන් කරලා අවසන් කරනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කරනවා මාස 16ක තරම් විශාල කාලයක් ඇතුලේ මේ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාවත් සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කිරීම වලින් පස්සේ දැන් ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් වෙලා තියෙනවා. මාසයක් තුල ගිවිසුම අත්සන් කරනවා කියලා. මීට කලින් ඉන්දියාවේ ඇමති හර්ෂවර්ධන් ශ්‍රින්ග්ලා ලංකාවට ආපු වෙලාවේ ඔහු ගියා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිරිපිට ඉඳගෙන ඡායාරූපයක් ගන්න. හර්ෂවර්ධන් ශ්‍රින්ග්ලා තෙල් ටැංකි ඉස්සරහා ඉඳගෙන ඡායාරූප ගන්නකොට අපි කිව්වා ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ නිකන් විනෝදචාරිකාවක් ඇවිල්ලා ගන්න ඡායාරූපයක් නෙවෙයි. මේ දුම්හිඳ දියඇල්ල ළඟ හරි සීගිරිය ඉස්සරහා ඉඳගෙන හරි ගන්න ඡායාරූපයක් නෙවෙයි. මේ ඡායාරූප ගැනීම නිශ්චිතවම බලය ප්‍රදර්ශනය කිරීමක්. මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න යන්නේ කියලා. ඒ වෙලාවේ මේ හින්දු පුවත්පතට දැන් මේ සම්මුඛ සාකච්ඡාව දෙන අමාත්‍යවරයාම උදේ ගම්මන්පිල ඇමතිවරයාම ඒක තරයේ ප්‍රතික්ෂේප කරමින් කිව්වා මිනිස්සු ට්‍රිප් ආවට පස්සේ පින්තූර ගන්නවා. ඒකයි මේ තෙල් ටැංකි විකිණීමකුයි අතර සම්බන්ධයක් නැහැ. තෙල් ටැංකි විකුණන්නේ නැහැ කියලා. මීට කලින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශයක් කරා තෙල් ටැංකි දැනට ඉන්දියාවට ලබා දීලා තියෙනේවත් නැවත පවරා ගැනීම සඳහා තමයි සූදානම තියෙන්නේ කියලා. ඉතින් ඔහු ඒ සිංහල භාෂාවෙන් කරපු ප්‍රකාශය ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත්වල පළ වුණාට පස්සේ ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය කොළඹ තියෙන ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය කියලා තිබුණා නෑ මේ තෙල් ටැංකි ලබා ගැනීම සඳහා වන පියවරක් තියෙනවා. ලබාගෙන තියෙන තෙල් ටැංකි නැවත දීමේ කිසි සූදානමක් නෑ කියලා. දැන් අන්තිමට මේක කියනෝනේ හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා. දැන් මේ කියපු කතාච ඉන්දියන් ඇමතිවරයා ආපු වෙලාවේ ඡායාරූප ගත්ත ඒවා එතනින් පස්සේ මේ තෙල් ටැංකි නැවත පවර ගන්නවා කියලා බොරු ප්‍රකාශ කරලා ඒවා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරපුවා. මේ නාඩගම් ඔක්කොම ඇතුලේ එක හේතු දක්වමින් විවිධ කරුණු කියමින් හිටියා. දැන් අවසානයේදී ඒ හැංගි වෙස් බැඳපු ඒවා ඒ වෙස් පිටින්ම එළියට ඇවිල්ලා නටන්න වෙලා තියෙනවා. දැන් ඊටාම් පැහැදිලි වෙන්න යන දේ ඇමතිවරයාගේ කටින්ම කියලා තියෙනවා. මාස 16ක් සාකච්ඡා කරා. දැන් ලබන මාසය ඇතුළත මාසයක කාලයක් ඇතුළත මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරා දීම සිද්ධ වෙනවා කියලා. දැන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 15ක් තියෙනවා. බ්‍රිතාන්‍ය 99ක් තියෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරපුවා. මේ ත්‍රිකුණාමලයේ තියෙන බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරපු තෙල් ටැංකි 99න් 15ක් 2003 වසරේදී වසර 35ක කාලයක් සඳහා ඉන්දියන් ඔයිල් කම්පැනි ලංකා IOC කියන සමාගමට පැවරුවා. එතකොට ඒ සමාගමට පැවරීමෙන් පස්සේ තව 84ක් ඉතුරු වෙලා තියෙනවා. මේ තෙල් ටැංකි 84න් තෙල් ටැංකි 16ක් ඊටාම සුළු අලුත් ඇඩියාවකින් පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා. තෙල් ටැංකි 20ක විතර ප්‍රමාණයක් තියෙනවා පාවිච්චි කිරීම ඊටාම අපහසු ඒවා. දැන් කොහොම වුණත් 2017 අවුරුද්දේදී යහපාලන ආණ්ඩුව උත්සාහ කරා මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබා දෙන්න. ඔවුන් ගිවිසුමකුත් සකස් කරා. ඒ ගිවිසුමේ තිබුණේ දැනට ලංකා IOC සමාගමට ලබා දීලා තියෙන තෙල් ටැංකි 15 වසර 35කට නෙවෙයි සින්නක් කරවම සදාකාලිකවම ලංකා IOC සමාගමට පවරනවා. ඊට පස්සේ ඉතුරු තෙල් ටැංකි 84 ගත්තට පස්සේ ඉතුරු තෙල් ටැංකි 84න් 10ක් දෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඉතුරු තෙල් ටැංකි 74 ඒකාබද්ධ සමාගමකට ලබා දෙනවා. ඒ ඒකාබද්ධ සමාගම සකස් වෙන්නේ ලංකා IOC නැමැති ඉන්දියානු සමාගමත් අනිත් පැත්තෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එකතු වෙච්ච ඒකාබද්ධ සමාගමක්. ඔන්න ඕක තමයි ඒගොල්ලන්ගේ සැලැස්ම තිබුණේ. ඇත්තටම මේකේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ IOC එක සම්බන්ධ ඉන්දියන් සමාගම සම්බන්ධ ඒකාබද්ධ සමාගමක් කියලා කිව්වට ඒකේ පූර්ණ බලය තිබුණේ ඉන්දියාවට. එතකොට හරිම නිශ්චිතයි තෙල් ටැංකි 99න් 15ක් ඉන්දියාවට දෙනවා. තව 74ක් ඒකාබද්ධ සමාගමකට දෙනවා. ඒ ඒකාබද්ධ සමාගමේ තීරණ ගැනීමේ වැඩි බලය තියෙන ඉන්දියාවට. ඒතකොට තෙල් ටැංකි 99න් තෙල් ටැංකි 89ක්ම ලබා දීමේ සූදානමක් තමයි තිබුණේ. එතකොට මෙන්න මේක ඒ වෙනකොට
khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් වෘත්තීය සමිති සහ අනිකුත් සියලු ප්‍රගතිශීලීන් එකතු වෙලා ඒක පරාජයට පත් කරා. ඒ පරාජයට පත් කිරීමෙන් පස්සේ තමයි දැන් අලුත් සැලැස්ම එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ අලුත් සැලැස්මට අනුව ගම්මන්පිල අමාත්‍යවරයා කියන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ් කියලා සමාගමක් හදනවා. ඒ සමාගමේ කොටස් වලින් 149ක් තියෙනවා IOC එකට 151ක් තියෙනවා khනිජ තෙල් නීතිගත සංස්ථාවට කියලා. දැන් එහෙම කිව්වට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ 149 කොටස් කියලා කිව්වට මේකේ මෙහෙයුම් වලට අදාළ පූර්ණ බලය තියෙන ඉන්දියාවට. පූර්ණ බලය තියෙන ඉන්දියාවට අනිත් එක මේ තෙල් ටැංකිය ඔක්කොම ගන්න ටිකයි ගන්න කිව්වට ගන්නේ නැති තෙල් ටැංකි කියලා කියන්නේ දැනට පාවිච්චි කරන්න බැරි අලුත් වැඩියාවක් කරලවත් පාවිච්චි කරන්න බැරි තෙල් ටැංකි ඒවා ලංකාවට තියාගත්තා කියලත් ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒකට එක ප්‍රශ්නයක් තමයි මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන එකේ ප්‍රශ්නේ තව ගොඩක් දේවල් එක්ක බැඳිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට 2021 අප්‍රේල් මාසේ 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා 1961 අංක 24 දරන khනිජ තෙල් සම්පත් පනත ඒක සංශෝධනය කරනවා කියලා. මොකද 1961ට කලින් ලංකාවේ khනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරය තිබුණේ ෂෙල් එසෝ කැල්ටෙක්ස් වගේ දැවැන්ත බහුජාතික සමාගම් වලට 1961 දී ඒක ඉවත් කරලා ලංකාවේ khනිජ තෙල් සම්බන්ධ බලය රජය සතු කරා. ඒකට khනිජ තෙල් බොර තෙල් ආනයනය khනිජ තෙල් පිරිපහදුව ගබඩා කර තබා ගැනීම බෙදා හැරීම මේ සියල්ල රජයට හැර වෙන කාටවත් කරන්න බැරි විදිහට තමයි මේ පනත තියෙන්නේ. ඒකට අන්න ඒ පනත මේ ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් විදිහට තියෙනවා 61 අංක 24 දන්න පනත සංශෝධනය කිරීම. ඉතින් ඒකට අනුව තමයි අප්‍රේල් මාසේ 29 තීරණයක් ගත්තේ පනත සංශෝධනය කරනවා කියලා. ඒකට පනත සංශෝධනය කිරීමත් එක්ක සමාන්තරව තව ගොඩක් දේවල් වෙනවා. දැන් උදාහරණයක් විදිහට පනත සංශෝධනය කිරීමත් එක්ක සමාන්තරව සපුගස් කන්ද තෙල් පිරිපහදුවට අමතරව අලුතෙන් පිරිපහදු දෙකක් ආරම්භ කරන්න අවසර දීලා තියෙනවා චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට. ඒතර අන්තිමට සපුගස් කන්දේ තෙල් පිරිපහදුව රජයේ තෙල් පිරිපහදුවක් නැහැ. චීන සහ ඇමරිකානු තෙල් පිරිපහදු මත යැපෙන්න වෙන තත්ත්වයක් එනවා. ගම්මන්පිල අමාත්‍යවරයා ඇවිල්ලා කියනවා පිරිපහදුවේ තෙල් පිරිපහදු කරනවට වඩා ලාභයි කියලා පෙට්‍රල් ඩීසල් පිටින් ගෙන්නන එක. එහෙමනම් චීනයි ඇමරිකාවයි මෙහි පිරිපහදුවක් දාන්න පොරකන්නේ මොකද කියන ප්‍රශ්නේ එනවා එක පැත්තකින්. අනිත් එක තමයි khනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබුණු තෙල් පිරවුම්හල් තෙල් නල පද්ධතිය සහ මුතුරාජය වල තෙල් ටැංකි සියල්ල එකතු කරලා SPTL කියලා සමාගමක් හැදුවා 2002 දී. සමාගමක් හදලා ඒ සමාගමෙන් තුනෙන් එකක්. ඒ කියන්නේ තෙල් පිරිපහදු 100ක් සහ අර තෙල් ටැංකි සහ නල පද්ධතිය අයිතියෙන් තුනෙන් එකක් IOC සමාගමට ලබා දුන්නා 2003 දී අවුරුදු 20ක කාලයක් සඳහා. ඒකට ඒක 2023 ඔක්තෝබර් මාසේ ලබන අවුරුද්ද නෙවෙයි ඊළඟ අවුරුද්දේ ඒක අවසන් වෙනවා. ඒකට දැනට සාකච්ඡා යමින් තියෙනවා. හර්ෂවර්ධන ශ්‍රින්ගලා ලංකාවට ආපු වෙලාවෙත් සාකච්ඡා කරලා තියෙනවා. මේක තව අවුරුදු 50කට දික් කරන්න. එතකොට එක පැත්තකින් මේ තෙල් පිරහුම්හල් 100යි මුතුරාජවල තෙල් ටැංකි සංකීර්ණ සහ තෙල් නල පද්ධතිය අයිතියෙන් තුනෙන් එකකුයි තව වසර 50ක් යනකල් ඉන්දියාව සතු කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. තව පැත්තකින් ලංකාවේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ස්වභාවික මරණයකට ලක් කළා චීන සහ ඇමරිකන් සමාගම් වලට තෙල් පිරිපහදුව සඳහා වන අයිතිය ලබා දීමේ සැලැස්මක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබා දීමේ සැලැස්මක් තියෙනවා. මෙතනින් පස්සේ වෙන එක තමයි ලංකාවට බොර තෙල් ගෙන්වීම, ගෙන්නන බොර තෙල් පිරිපහදු කිරීම, ඒ පිරිපහදු කරන ලද භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් වගේ දේවලුත් ආනයනය කරන ලද භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් වගේ දේවලුත් ගබඩා කර තබා ගැනීම, ඒ ගබඩා කරගත්ත ඒවා පිරවුම්හල් හරහා බෙදා හැරීම කියන සමස්ත ක්‍රියාවලියම පෞද්ගලික ආයතන සතු වෙනවා, පෞද්ගලික සමාගම් සතු වෙනවා. මේ වගේ මිල පාලනය කිරීමේ පූර්ණ ඒකාධිකාර බලයකුත් පෞද්ගලික සමාගම් සතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පෞද්ගලික සමාගම් සියල්ලම ඉන්දියානු, චීන, ඇමරිකානු සමාගම්. එතකොට මේ සමාගම් මෙතෙන්ද මැදිහත් වෙන්නේ හුදු ආර්ථික ලාභ ප්‍රයෝජන සඳහාම නෙමෙයි. ඒක සඳහා විතරක් නෙවෙයි ඒ අය සම්බන්ධ වෙන්නේ මේකට ස්ථීරවම ඉන්දියානු සාගරයේ තියෙන බලාරගලයත් එක්ක සම්බන්ධ වෙලා. දැන් උදාහරණයක් විදිහට ත්‍රිකුණාමල වරාය අසල පිහිටලා තියෙන මේ තෙල් ටැංකිය 99 ලබා ගන්න ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ තෙල් ගබඩා කරන්නම නෙවෙයි. ලංකාවේ තෙල් අවශ්‍යතාවයත් එක්ක ඒ තරම් තෙල් ගබඩා කරන්න ඕන වෙන්නේ නැහැ. මේවා ගොඩ නැගුවේ දෙවෙනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය හමුදා වලට අවශ්‍ය කරන තෙල් ලබා ගැනීම සඳහා ගොඩනගපු තෙල් ටැංකි ඒවා. එතකොට ඒවා ලංකාවට අවශ්‍ය ධාරිතාවටත් වඩා ඒවා වැඩි. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ටික ලබා ගන්න ඇත්තටම තෙල් ටැංකි ලබා ගැනීම සඳහාද නැත්නම් ත්‍රිකුණාමල වරාය අසල උපාය මාර්ගිකව වැදගත් ඉඩමක් අත්පත් කර ගැනීම සඳහාද කියන ප්‍රශ්නයත් අපි ඉස්සරහ මතුවෙනවා. එතකොට මේ සියල්ල එකට ගත්තට පස්සේ ඒ කියන්නේ khනිජ තෙල් පනත සංශෝධනය කිරීම,
තෙල් පිරවුම්හල් IOC එකට ලබා දුන්න කාලය දීර්ඝ කිරීම, තෙල් පිරිපහදු ආරම්භ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට සහ චීනයට අවසර ලබා දීම, ඒ අතර මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ලබා දීම. මෙන්න මේ ටික ඔක්කොම එකට ගත්තට පස්සේ ලංකාවේ සමස්ත ඛනිජ තෙල් වලට අදාළ බලශක්ති ක්ෂේත්‍රයේම මුළුමනින් පරාදීන වෙන බලශක්ති ස්වෛරීභාවය, බලශක්තිය සම්බන්ධ ලංකාවේ ජනතාවට තියෙන අයිතිය මුළුමනින්ම අහෝසි වෙන පැත්තේ ක්‍රියාමාර්ගයක් මේ ගනිමින් ඉන්නේ. එතකොට මේක ඊටාම ද්‍රෝහී ක්‍රියාමාර්ගයක්. මෙච්චර කල් දුන්න තෙල් ටැංකිත් ආයෙ පවර ගන්නවා කීකේ පුරසාරං කියපු ගම්මන්පිල අමාත්‍යවරයා මේ ලැජ්ජා සහගත ප්‍රකාශය කිරීම සම්බන්ධ කරුණු පැහැදිලි කරන්න ඕනේ මොකක්ද කිව්වේ කියලා. අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා නහයෙන් ගන්නවා බලය දෙන්න කියලා. එහෙම නහයෙන් අඬමින් තමයි හිටියේ. දැන් උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුවේ බලය ඉල්ලුවා. ඊට පස්සේ කිව්වා පාර්ලිමේන්තුවේ බලය මදි, පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් ඕන කිව්වා. ඊට පස්සේ ජනාධිපතිකම ඕන කිව්වා. ඊට පස්සේ කිව්වා ජනාධිපතිකම මදි, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිට තව වැඩිපුර බලය ඕන කිව්වා. ඒ ඔක්කොම බලය ඕන කියලා දැන් ජනාධිපතිවරයා ඊයේ ඇවිල්ලා නහයෙන් ගන්නනවා අමාත්‍යාංශ ලේකම්වරු සංස්ථා සභාපතිවරු වැඩ කරන්නේ ඇමතිවරු වැඩ කරන්නේත් නැහැ කියලා නහයෙන් ගන්නවා. කවුරුත් වැඩ කරන්නේ මං විතරයි වැඩ කරන්නේ කියලා ජනාධිපති නහයෙන් ගන්නවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් ওই තනි බලයක් එකතු කරගත්තේ ඇයි? ඒ තරම් විශාල බලයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක්, විධායක ජනාධිපති ධූරයක්, ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුව සතු බලයත් සැලකිතු ප්‍රමාණයක්, ජනාධිපතිවරයාට තනිවම මැදගත කරපු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. මේ සියල්ල ඊට පස්සේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයටම හමුදා නිලධාරීන් යොදමින්, හිතවත් හමුදා නිලධාරීන් යොදමින් ජුන්ටාවක් ගොඩනැගීම. ඒතර මේ සියල්ල කරලා අවසානයේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ ජනතාව වෙනුවෙන්ද මේ බලය ගොඩනැගුවේ? ජනතාව වෙනුවෙන්ද? අඩුම ගානේ කොවිඩ් පාලනය වෙනුවෙන් මේ බලය භාවිතා වුණාද? ලංකාවේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා මේ බලය භාවිතා වුණාද? ලංකාවේ ජනතාවගේ අනෙකුත් ප්‍රශ්න, නිදහස් සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න, නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න, පොදු ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්න බේරන්න ඒක භාවිතා වුණාද? අඩුම ගානේ මේ ගොවියන්ට පොහොර ටික දෙන්න මේ ප්‍රශ්නේ පාවිච්චි වුණාද? දීවරයට අර මූදේ නැවක් ගිනි ගත්තා. ඒ ප්‍රශ්නේදී මේ බලය පාවිච්චි වුණාද? නෑ. දැන් බලය පාවිච්චි කරන්න යන්නේ මොකටද? බලය පාවිච්චි කරන්න යන්නේ මේ තියෙන දේවල් ටික ඔක්කොම විකුණලා දාන්න තමයි මේ බලය පාවිච්චි කරමින් ඉන්නේ. මේ අති විශාල බලය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, ජනාධිපතිවරණයත්, මහමැතිවරණයත් හරහා ගොඩ ගහගත්ත බලය දැන් භාවිතා කරමින් ඉන්නේ මොකටද? කොළඹ වරායේ දකුණ ජැටිය දැන්ටම චීනෙට දීලා ඉවරයි, බටහිර ජැටිය ඉන්දියාවට දීලා දාන්න. හම්බන්තොට වරාය දැන්ටම දීලා ඉවරයි චීනෙට. එතන චීන බලය තහවුරු වෙලා තියෙන්නේ. කංකසන්තුරේ වරායේ පලාලි ගුවන්තොටුපළයි ඉන්දියාවට ලබා දෙන්න. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබා දෙන්න. කොළඹ නගරයේ තියෙන වටිනා ඉඩම්, වටිනා ගොඩනැගිලි, යෝක් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල, ඊට පස්සේ සීනෝර් අවන්හල, වෝටර් සෙජ් හෝටලය, තැපල් කාර්යාල ගොඩනැගිල්ල, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, මේ සියලු වටිනා දේපල සෙලෙන්දිවා කියලා සමාගමක් හදලා ඒක හරහා චීනය, ඇමරිකාව ඇතුළු සමාගම් වලට ලබා දෙන්නේ. ඒකට දැන් මේ තියෙන දේවල් ටික ඔක්කොම කුණු කොල්ලට විකුණලා දාන්න තමයි මේ බලය භාවිතා කරමින් ඉන්නේ. අර අජිත් නිවාඩ් කබ්‍රාල් ඇවිල්ලා මාර්ග සිතියමක් කියලා එකක් ඉදිරිපත් කරනකොට, ඩොලර් ටික හොයාගන්න මාර්ග සිතියමක් තියෙනවා කියලා ඉදිරිපත් කරනකොට අපි දැනගෙන හිටියා මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. දැන් ගිය සුමානේ අජිත් නිවාඩ් කබ්‍රාල් ඇවිල්ලා කිව්වා ජනවාරි මාසේ වෙද්දී ඩොලර් බිලියන් 3ක් කරනවා කියලා සංචිතේ. සංචිතේ ඩොලර් බිලියන් 3 කරන්න යන්නේ කොහොමද? දැන්ටම සංචිතේ ඩොලර් බිලියන් 1.5ක වගේ ප්‍රමාණයක් තියෙනවා. තව ඩොලර් බිලියන් 1.5ක් ණයක් ගන්නවා චීනේ. එහෙම තමයි 3 කරන්නේ. දැන් කිව්වේ කොහොමද? 3ක් කරනවා, කරන හැටි කියන්නෙත් නැහැ, ඒක රහසක් කියලා කිව්වේ. ඒකට මේ ණය අරගෙන තමයි සංචිතේ ගොඩ ගහන්න යන්නේ. ඊට අමතරව මේ මාර්ග සැලැස්ම තියෙනවා. මේ තියෙන මහජන දේපල විකුණා දමලා ඒකෙන් සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ මහජන දේපල මෙහෙම විකුණන්න රජයට කිසිදු අයිතියක් නැහැ. මොකද මේ ආණ්ඩුව පත් වෙලා තියෙන අවුරුදු 5කට බලයට පත් වෙච්ච ආණ්ඩුවකට අවුරුදු 99කට හෝ සින්නක් කරව හෝ මේ දේවල් කාටවත් විකුණන්න අයිතියක් නැහැ. ඒක නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. දැනට ඛනිජ තෙල්, විදුලිය සහ වරාය ක්ෂේත්‍රවල මේ දියත් වෙන විනාශයට විරුද්ධව ඒ වගේ කම්කරුවෝ එකතු වෙලා, වෘත්ති සමිති එකතු වෙලා පුළුල් පෙරමුණක් ගොඩනගාගෙන තියෙනවා. අපි දේශපාලන පක්ෂයක් ලෙසත් අපේ කම්කරු වර්ගල මධ්‍යස්ථානයත් අපේ වෘත්තීය සමිතිත් ඒකට එකතු වෙලා ඉන්නවා, ඒකට සහාය දෙනවා. ඊට අමතරව මේ තියෙන தත්ත්වය සම්බන්ධ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න, දැවැන්ත පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අනිවාර්යයෙන්ම අපි මැදිහත් වෙනවා. මේක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන ගිවිසුම මාසයක් ඇතුළත අත්සන් කරනවා කියලා ගම්මන්පිල කියනවනම් ඒක අත්සන් කරන එක නවත්තන්න. ඒක අත්සන් කළත් ඒ තෙල් ටැංකි ඉන්දියාවට අයිති කර ගන්න ඉඩ නොදීම සඳහා වන පුළුල් මහජන බලයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ විනාශයන්ට විරුද්ධව පෙරට එන්න, මේ විනාශයන් වැළැක්වීම සඳහා වන මහජන බලය ගොඩනගන්න, ජනතා මතය සහ ජනතා බලය ගොඩනගන්න කියලා.
Channel Insight News. සත්‍ය ඇති සැටියෙන්.